Right. Hari. Good evening, Namai. Welcome to the Kuliban grade 9 English class secretary. Grade 8 Kuliban, grade 9 hour. My class secretary. The other class fourth day. The Hatter Vini Dawson. Class of Patan got the right armor. The Tam Scholar Valve got the Basse. Tamola grade 8 Kulatama in it. After was the March වගේ වෙනකොට මාර්තු මාස වගේ වෙනකොට අල grade 9 වලට යනවා. දැන් ක්ලාස් එක අපි වෙනස් ස්ටාර්ට් කරා grade 9 වලට. හරි. දැන් අපි වැඩ ටිකක් කරගෙන ගියේ පුතේ. මම කිව්වා වගේ තව සතියකින් වගේ මම කියන්නේ හැම මාසෙම මේ ක්ලාස් එකේ ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා කියලා නේද? ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා වැඩිම ලකුණු ගන්න කට්ටිය මම කියලා ඔයාලට තෑගි දෙනවා. ඒ වගේම තමයි හැම මාසෙම paper එකක් කරනවා අපි ක්ලාස් එකේ. ඒ paper එකේ පහුගිය grammars ටික ආයෙසරයක් මතක් කරනවා කියන දේ කිව්වා. ඒතකොට මොනවාද 4 වෙනි දවසේ පොඩ්ඩේ එක. ඊට පස්සේ අපි තව ඉස්සරහට කතා කරගෙන යනවා. මේ සතියේ හෝ ලබන සතියේ වලට online test එකක් තියෙනවා. right? ඒකට ready වෙලා ඉන්න පුතේ. හරිනේ? හරි. එතකොට අපි ඒ ටික ඉස්සරහට තව ටිකක් කතා කරගෙන යමු. එතකොට ඒකෙන් වැඩිම ලකුණු ගන්න try එකක් දෙන්න ඕන දැන් මේ ක්ලාස් එකට දිගටම join වෙලා ඉතියනම් හරි. ඔන්න අද අපි ක්ලාස් එකේ අලුත් lesson එකක් start කරන්න හදන්නේ. right? grade 9 වලට essential grammar point එකක් කතා කරන්න හදන්නේ. right? මෙයා ගන්න පුතේ topic එක right? take it down. verb ක්‍රියාපද. right? verb ක්‍රියාපද. right? verb තමයි අද අපි discuss කරන්න හදන්නේ. verb කියන එක තමයි ඉංග්‍රීසි වල right? අපි කියන්නේ heart එක කියන්නේ හදවත කියලා කියන්නේ ඉංග්‍රීසි වල verbs කියන එක. ඒතකොට verbs කියන තමයි අද අපි discuss කරන්න හදන්නේ. verb කියලා කියනවා පුතේ අපි ක්‍රියාපද වලට. verb කියන අපි ක්‍රියාපද. Without verb, nobody can make sentences. Right? ක්‍රියාපදයක් නැතුව කිසිම කෙනෙක්ට sentences එකක් හදන්න sentences හදන්න බෑ පුතේ. right? English ගත්තට පස්සේ English වල 80% right? 80%ක්ම වැඩ කරන්නේ verb. මතකනේ අපි first day එකේ කතා කරා imperative කියන එක. imperative එක. ඒ කියන්නේ command එකක් දෙන්න, විධානයක් දෙන්න අපි verb එක use කරා. ඒතර අද දවසේ අපි ඩිස්කස් කරන්න හදන්නේ verb එකක් කියන්නේ මොකක්ද verb මොන විදිහේ verbs තියෙනවද verb එකකින් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් verb එකක් තව මොන විදිහට වෙනස්කම් කරන්න පුළුවන්ද මේ හැම දෙයක්ම ඩිස්කස් කරන්න හදන්නේ right හරි දැන් verb එකක් කියන්නේ ක්‍රියාපදයක් දැන් මම එක්සැම්පල් එකක් ගන්නම් ඉතින් verb එකකට දැන් verb එකක් කියලා මම කියනවා cook කියලා right cook කියලා it's a verb එන උයනවා කියන්නේ අපි දන්නවා verbs run run අපි කියනවා දුවනවා කියලා නේ දුවනවා කියලා තව කියනවා කතා කරනවා speak මේ වගේ verbs ගොඩක් තියෙනවා right english වල ගත්තට පස්සේ verbs ගොඩක් තියෙනවා අපිට english පුළුවන් වෙන්න පුළුවන් තරම් අපි verbs කටපාඩම් කරගන්න ඕන right verbs කටපාඩම් කරගත්ත පස්සේ තමයි අපිට English කතා කරන යන මේ දේවල් කරගන්න පුළුවන්. හරිනේ? හරි. ඔන්න verbs ටිකක් ලියා ගන්න පුතේ. අපි අර note එකක් දෙන්න ඕන නිසා. right? හරි. එතකොට ආට හම්බෙන ටියුට් දෙන්නවා. අපි දුන්න ටියුට් එක වාගේ ගෙදරට එවනවා කියලා. අනේ එවන ටියුට් එකේ verb ටිකක් තියෙනවා පුතේ. අන්නේ verb ටික හොයා පාඩම් කරගන්න. ඒක තමයි grade 9 වලට ඕන verb list එක. right? grade 9 වලට verb list එකක් ඕන. essential verb list එක ටියුට් මේ අපි කියවනේ ගෙදරට එවන ටියුට් එකේ ඒකේ තියෙනවා. හරිනේ? හරි. ඔන්න verbs උගන්වනවා අපි කියනවා teach කියලා. right? අපි කියමු learn ඉගෙන ගන්නවා. right? ඔන්න verbs ටිකක් ලියා ගන්න පුතේ. example පහක් ලියා ගන්නකො. ඊට පස්සේ අපි discuss කරනවා මොනවාද verbs වලට මොනවාද වෙන්නේ මේ ටික අපි කතා කරනවා. right? හරි. ඔන්න verbs cook වෙනවා මේ ඔයාලා දන්න verbs ගැන මේ කතා කරන්නේ run දුවනවා speak කතා කරනවා
teach උගන්වනවා, learn ඉගෙන ගන්නවා. මේ වගේ there are a lot of English verbs in English, right? verbs ගොඩක් තියෙනවා English. හරිනේ? හරි. ඔන්න ටික ලියාගත්ත නේද? හරි. දැන් verb එකක් ගත්තට පස්සේ දැන් ඔයා දන්න verbs ගොඩක් තියෙනවානේ. දැන් verb එකක් ගත්තට පස්සේ verb එක අපි parts 4කට බෙදෙනවා. right? types 4කට බෙදෙනවා. types 4කට බෙදෙනවා. 2 3 4 right? parts 4කට බෙදන්න හදන්න. verb එකක් අපිට පුළුවන් වෙන් කරන්න present කියලා. අනේක part එකක්. ඒක type එකක්. verb එකක් ගන්නට පස්සේ. other one is past. අනිත් එක තමයි පුතේ past participle. Right? Last one is future. Right? future. On the parts together. Right? On the first අපිට පුළුවන් පුතේ verb එකක් there are 4 types. ආකාර 4කට බෙදන්න. Right? First one is present, past participle, future. Present කියනවා පුතේ වර්තමාන කියලා. වර්තමාන. කියන්නේ වර්තමාන කාලයට බෙදන්න පුළුවන්. verb එකක් අරගෙන වර්තමාන කාලයට බෙදන්න. past කියන්නේ අතීත කාලයට බෙදන්න පුළුවන්. verb එකක් අතීත කෘදාන්ත කියලා කොටසකට බෙදෙනවා. අතීත කෘදාන්ත. other one is future. අනාගත කාල. ඔන්න පුතේ verb එකක් ගත්තට පස්සේ verb එකේ parts 4ක් තියෙනවා. කොටස් 4කට verb එක බෙදෙනවා. ඒ තමයි පුතේ present, past participle, future. right? present කියන්නේ වර්තමාන, past කියන්නේ අතීත, past participle කියන්නේ අතීත කෘදාන්ත, future කියන්නේ අනාගත. right? ඔන්න parts 4 දැනගෙන ඉන්න. එතකොට දන්නව දැන් cook කියලා ගමුකෝ. මේ cook කියන verb එක ඒ present එක ඔයා දැනගෙන ඉන්න ඕන, past එක ඔයා දැනගෙන ඉන්න ඕන, past participle එක ඔයා දැනගෙන ඉන්න ඕන, future එක ඔයා දැනගෙන ඉන්න ඕන. right? ඕනම verb එකක් ගත්තට පස්සේ මේ ස්වරූප 4ම දැනගෙන ඉන්න ඕන. අපි ඒකට කියන forms කියලා. ස්වරූපයක් කියන forms කියලා. right? මේ forms 4 දැනගෙන ඉන්න. right? හරි. ඔන්න මම එක verb එකක් ගන්නවා. අපි දන්න verb එකක් ගමු cook. right? cook කියන්නේ පුතේ උයනවා කියන එක. දැන් මෙයා අතීතයට ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් cook කියන්නේ උයනවා. මෙයා fast කරනවා. අතීතයට ගියාට පස්සේ මොකද වෙන්නේ? උයනවා, ඉව්වා. right? මෙයාගේ past එක හැදෙනවා පුතේ කොහොමද? අගට ed එකක් එක්ක වෙලා cooked කියලා. cooked. සිංහල meaning එක වෙන්නේ ඉව්වා. right? ඉව්වා. ඊළඟට යනවා past participle එකට. අතීත කෘදාන්තයට. right? එතකොට මොකද වෙන්නේ? ඒ එනවා පුතේ cooked කියලා. ඒත් එනවා cooked කියලා. මේකේ meaning එක තමයි පුතේ උයලා කියලා කියන එක. right? ලා sound එකකින් ඉවර වෙනවා. you know? උයලා. you know? අම්මපත් උයලා. කියලා කියන. ඉස්සරහට අපි tenses පදා. ඊට පස්සේ future එක. අනාගත කාලය. අනාගත කාලය හදාගන්න ගන්න හරි ලේසි ඉන්නේ මේ present එක තියනවා නේද? මේ present එක ඉස්සරහට will දානවා. එතකොට future එක හැදෙනවා. එතකොට අපි කියනවා will cook කියනවා උයාවි. අනිත් verb එකක ස්වරූප 4. අපි කියන forms 4ක්. right? forms 4. එතකොට ඕනම verb එකක් ගත්තට පස්සේ පුතේ මෙන්න මේ විදිහට එයාගේ present එක, past එක, past participle එක, future එක. කියන අනාගත කාලේ ආ දැනගෙන ඉන්න ඕන. you have to know. right? හරිනේ? okay. අපි තව එකක් ගමු බලන්න. මම කියනවා speak කියලා. right? මම කියනවා speak කියලා.
speak කියන්නේ පුතේ කතා කරනවා කියන එක. right? කතා කරනවා. දැන් අතීතයට ගියාට පස්සේ මොකද වෙන්නේ? කතා කළා. කතා කළා. අපි කොහොමද කියන්නේ? spoke කියලා කියනවා. right? spoke කියලා කියනවා. spoke කියන්නේ පුතේ කතා කළා. කතා කළා. spoke කතා කළා. past participle. දැන් මේකේ හැම වෙලාවම පුතේ අතීත කෘදන්ත ඉඳන් past participle එක කියුවේ ලා සවුන්ඩ් එකේ. එහෙනම් කතා කරලා. right? කතා කරලා. අපි කියනවා spoken කියලා. spoken. කතා කරලා. right? කතා කරලා. future එක කතා කරાવી. මොකද කරන්නේ? future එක හදාගන්න ලේසි. මේ present එක ඉස්සරහට will කියන පදේ දානවා. එහෙනම් අපි කියනවා will cook, will speak. will speak. කතා කරાવી. right? ඔන්න පුතේ forms තුන. right? මෙන්න මේ වගේ පාට පුළුවන් වෙන්න ඕන පුතේ දෙන ඕනම English verb එකක් present එක past එක past participle future කියන එක කරනවා. right? හරි. star mark එකක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ. star mark එකක් දාලා මෙහෙම ලියා ගන්න. English verb එකක් English verb එකක් English verb එකක් English verb එකක් forms හතරකට බෙදේ. ස්වරූප කියලා කියන්නේ forms හතරකට බෙදේ. right? English verb එකක් forms හතරකට බෙදේ. හරි. දාගන්න පුතේ මේ forms හතර. right? මේ forms හතර දාගන්න. මේ forms හතර දාගන්න verb එකක් අරගෙන verb එක forms හතරකට දෙන්න. එකක් තමයි present කියන form එක, අනිත් එක past, අනිත් එක past participle, අනිත් එක future කියන form එක. right? හරි. right. right. දරුවෙක් අහනවා මොකද සර් අද පොඩක් active නැහැ. ටික ගතියක් වගේ පේන්නේ කියලා. අද පොඩක් I'm sick, right? Because of right, that's why, right? Product later වෙලා ඉන්න අසනීප පොඩක් ඉන්න නිසා පොඩක් ඉන්නේ මේ නිසා තමයි පොඩක් ඇක්ටිව් මදි අද දවසේ. ඉතින් අද ක්ලාස් එක නතර කරන්නත් බෑ. ඔයාලා වෙනුවෙන් කොහොම හරි ක්ලාස් එක කරන්න ඕන නිසා තමයි ක්ලාස් එක කරන්න පුළුවන් කමකට නෙමෙයි. අද දවසේ අසනීප තත්ත්වෙකින් ඉන්නේ, right? That is the reason for that, right? Okay. Hi. On a today parts හතර forms හතර අපි කියනවා forms කියලා ස්වරූප, right? දැන් exam එකේ අහනවා පුතේ දැන් blank එකක් දීලා suitable verb form එක use කරන්න කියනවා, right? එතකොට ಆ suitable verb form එක මෙතන use කරන්න අපි ඉස්සරහට කතා කරන grammars වල tenses ගැන කතා කරනකොට අපි ආ tenses ටික use කරන්න පුළුවන්, right? Okay. එතකොට ඔන්න පුතේ forms. දැන් මම ඊට පස්සේ activity එකක් දෙනවා ඔයාට, right? activity එකක් දෙනවා. ඒ activity එක දුන්නට පස්සේ මගේ past එක past participle එක future එක හදන්න ඕන. okay? හරි. finish නේද? right? ඔන්න forms හතර. right? forms හතර. right? forms හතර. present එක past එක past participle future, right? මොන verb එකක් ගත්තට පස්සේ මේ ස්වරූප හතර මේ forms හතර මතක තියාගන්න. verb එකක් කොටස් හතරකට බෙදනවා. තව ඉස්සරහට තව වෙනස්කම් තියෙනවා verb වල, right? අපි step by step යමු. තව ගොඩක් තියෙනවා කතා කරන්න. හරි.
Okay. Finish? Yes or no? Yes or no? Right. Okay. Yes. Okay. හරි. ඔන්න මම තව verbs ටිකක් දෙනවා මෙයාගේ past එකයි past participle එකයි future එකයි හදන්න. Right? හරි. බලමු මේක පුළුවන්ද කියලා. මට chat එකටත් දාන්න. Okay? හරි. First පළවෙනි එක. හරි. Okay. Think කියන්නේ කල්පනා කරනවා. Right? Think. Build. Make. Go. Right. ඔය හතර විතරක් කරන් බලන්න ගන්න. Right. ඔයාලා දන්න දේවල් මේ පොඩි ඇක්ටිවිටි එකක් දුන්නේ මේ වගේ ඇක්ටිවිටි එකක් එන නිසා past එක හදන්න පුතේ past participle එක හදන්න future එක හදන්න. Right. think කල්පනා කරනවා build ගොඩනගනවා make හදනවා go යනවා. Right. go යනවා. Right. Okay. ටක් ගාලා past එක past participle එක future එක දෙන්න බලන්න මට ටක් ගාලා. Right. Right. Can you guess? Yeah. මේ exam එකට යනකොට grade 9 ඉවර වෙනකොට පුතේ ඕනම verb එකක් දුන්න ගමන් මෙයාගේ past එක past participle එක future එක හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. Right? That's the ability. ඒක තමයි ability එක. ඒක තමයි හැකියාව කියන්නේ. Right? එතකොට මම ඔයාලට ටියුට් එකේ වෙනම print කරලා දෙනවා අවසාන හරියේ ඔයාලට verb list එක මේ ටික present එක past එක past participle එක future කියන ටික future එක දෙන්නේ නැහැ. future එක හදා ගන්න ලේසි නිසා මේ අර තුන දානවා. එතකොට ඒ ටික පාඩම් කරගන්න ඕන දන්නේ නැති ඒවා. හරිනේ? Okay. Right. ඔන්න think කියන එකේ past එක. think කියන්නේ පුතේ කල්පනා කරනවා. කල්පනා කරා අපි කියනවා පුතේ thought කියලා. thought. 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 Right? thought. ඊට පස්සේ මෙයාගේ past participle එකක් තියෙනවා පුතේ. ඒත් අපි ගන්න පුතේ thought කියන එකමයි. right? thought. thought. හරිනේ? දැන් ඒක future එක හදාගන්නේ කොහොමද පුතේ? මෙන්න present එක ඉස්සරහට will දානවා. අපි කියනවා will think. Right? will think. Right? will think. build කියන්නේ ගොඩනගනවා. මෙයාගේ past එක පුතේ built වෙනවා. past participle එකක් පුතේ built වෙනවා. future එක හැදෙනවා පුතේ present එක ඉස්සරහට will එකක් දාලා will build. make කියන්නේ හදනවා. හැදුවා කියනකොට made වෙනවා. හදලා කියන එකට made වෙනවා. අනිත් එක තමයි will make. Right. go කියන්නේ යනවා. went කියන්නේ ගියා. gone කියන්නේ ගිහිල්ලා. future එක හැදෙනවා පුතේ will go කියලා. right. ඔන්න පුතේ answers ටික. right. දැන් ඔය විදිහට පාඩ පුළුවන් වෙන්න ඕන පුතේ. මේකේ answers මේ විදිහට දෙන්න. present එක past එක past participle එක future එක වාට create කරගන්න පුළුවන් වෙන්න ඕන. right. okay. හරි. එහෙනම් ඔන්න answers ටික. හරි. ඔන්න දැන් verb එක ගත්තට පස්සේ පුතේ verb එකක් කියන්නේ ක්‍රියාපදයක්. right. verb එකක් forms 4කට බෙදෙනවා. ඒ කියන්නේ කොටස් 4කට බෙදෙනවා. ස්වරූප 4ක් තියෙනවා. ඒ තමයි
present එක past එක past participle future right ඔන්න parts හත හරිනේ හරි මෙතෙන් යනකම් තේරුණා නේද right හරි okay අපි යමු ඊට පස්සේ ඊළඟ එක the next type එක verb එක තව මොනවද වෙන්නේ කියන එක අපි බලමු හරි අපි බලමු verb එකක් ගත්තට පස්සේ ඊළඟට මොකද වෙන්නේ කියලා right okay හරි හරි ඔන්න verb එකක් ඊළඟට වෙන්න දෙන්නේ මෙන්න මේ වගේ වෙනවා verb එකක් පුතේ ඊළඟට types දෙකකට බෙදෙනවා කොටස් දෙකකට බෙදෙනවා right කොටස් දෙකකට බෙදෙනවා right හරි ඒ තමයි පුතේ first one is regular verbs right regular verb අනිත් එක තමයි පුතේ irregular verb right irregular verb ඔන්න ඊළඟ types දෙක පුතේ verb එකක් බෙදෙන ස්වරූප දෙකක් වෙනවා එකක් තමයි පුතේ regular verbs අනිත් එක තමයි irregular verbs කියලා parts දෙකකට කොටස් දෙකකට බෙදෙනවා ඔන්න ඊළඟ parts දෙක right star mark එකක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ right verb එකක් ආකාර දෙකකී verb එකක් ආකාර දෙකකී right හරි verb එකක් ආකාර දෙකකී verb එකක් ආකාර දෙකකී right first one is ලියාගන්න පුතේ මේක second one මේක regular verbs irregular verbs regular verbs irregular verbs regular verb එකක් කියලා කියනවා පුතේ මේකේ සිංහල එක තමයි පුතේ ක්‍රමවත් ක්‍රියාපද right ක්‍රමවත් ක්‍රියාපද number 2 irregular verbs කියනවා පුතේ අපි අක්‍රමවත් ක්‍රියාපද right අක්‍රමවත් ක්‍රියාපද මොකද මේකේ meanings right regular verbs කියනවා පුතේ ක්‍රමවත් ක්‍රියාපද irregular verbs කියනවා අක්‍රමවත් ක්‍රියාපද හරිනේ හරි ඔන්න ඊළඟ type එක පුතේ දැන් verb එකක් ගත්තට පස්සේ verb එක forms අපි දෙක හතරකට බෙදුවා ඊට පස්සේ ඔන්න ආයි දෙකකට බෙදුවා right forms දෙකක් එකක් තමයි regular verb අනිත් එක තමයි irregular verbs regular verb එකක් කියලා කියනවා පුතේ ක්‍රමවත් ක්‍රියාපද කියලා irregular verb එකක් කියනවා පුතේ අක්‍රමවත් ක්‍රියාපද කියලා right හරි දැන් මොනවාද මේ ක්‍රමවත් ක්‍රියාපද සහ අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ දැන් verb එකක් ගත්තට පස්සේ මතකයිනේ ඉස්සෙල්ලා parts forms හතරකට බෙදුණා. ඒ forms හතරෙන් මගේ පුතේ future කියන form එක පොඩ්ඩක් අයින් කරන්නකෝ. අනාගත කාලෙක අයින් කරාට පස්සේ present එකයි past එකයි past participle එකයි තියෙන්නේ නේද? එන වර්තමානයේ අතීතේ අතීත පුරුදාන්තේ. දැන් මම verb එකක් ගන්නම්කෝ. go. sorry. මම මේ verb එකක් ගන්නම්කෝ. මම කියන්නම් export කියලා. export කියන්නේ පුතේ අපනයනය කරනවා. මේකේ past එක මම ගන්නවා exported වෙනවා මෙයා. අපනයනය කළා exported. මම past participle එක ගන්නවා ඒත් එන්නේ පුතේ exported මයි. exported අපනයනය කරලා කියන්නේ. export අපනයනය කරා exported අපනයනය කළා exported අපනයනය කරලා right තව එකක් ගමු අපි මම කියනවා cultivate කියලා cultivate කියන්නේ පුතේ වගා කරනවා කියන එක මේකේ past එකක් එන්නේ cultivated කියලා right cultivated
මගේ past participle එකක් පුතේ මේකම තමයි cultivated. right? cultivate වගා කරනවා cultivated වගා කරා cultivated වගා කරලා right? right. අපි තව එකක් ගමු. try උත්සාහ කරනවා. right? try උත්සාහ කරනවා. try උත්සාහ කළා. try උත්සාහ කරලා. right? ඔන්න forms තුන. දැන් මේ ටික දිහා චුට්ටක් බලන්න පුතේ. right? very carefully. export කියන්නේ අපනයනය කරනවා. exported කියන්නේ අපනයනය කරා. exported කියන්නේ අපනයනය කරලා. මේ තුන් දෙනා ගත්තම පුතේ මෙයාලා එකම වගේ නේද? වෙනසක් නෑ නේද? දැන් මෙයාව මෙතෙන්ට ed එකක් එකතු වෙලා මෙතෙන්ටත් මෙයාම තමයි මෙතන තියෙන්නේ. එකම විදියයි. දැන් cultivate කියලා ගන්නකො පුතේ. මෙයා මෙතන ඉන්නවා. මෙයාට ed එකක් දාලා මෙතන ඉන්නවා. මෙයාම තමයි මෙතන ඉන්නේ. එක වගේ. මෙන්න මෙයා try කියලා ඉන්නවා. මෙයාට ied එකක් දාලා තියෙනවා. මෙයාම තමයි මෙතන ඉන්නේ. දැන් මේක දැක්ක ගමන් අපිට හරි පිළිවෙලයි නේද පුතේ? ක්‍රමවත් භාවයක් තියෙනවානේ. ක්‍රමවත් භාවයක් තියෙනවා. අන්න එහෙනම් පුතේ මෙන්න මේ වගේ verbs වලට අපි කියනවා පුතේ regular verbs කියලා. ක්‍රමවත් ක්‍රියාපද කියලා කියනවා. ඇයි ඒ? මෙයාලා එකම විදියයි හරි පිළිවෙලයි හරි ක්‍රමවත් භාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පුතේ past එක සහ past participle එක ed වලින් හෝ ied වලින් අවසන් වන ක්‍රියාපද. past එක හෝ past participle එක ed වලින් හෝ ied වලින් අවසන් වන ක්‍රියාපද අපි කියනවා පුතේ regular verbs කියලා. ඒ කියන්නේ ක්‍රමවත් ක්‍රියාපද කියලා කියනවා. හරි. මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ star mark එකක් දාලා ඉස්සෙල් topic එක ලියා ගන්න පුතේ regular verbs කියලා. right? I topic එකක් ලියා ගන්න regular verbs කියලා. ක්‍රමවත් ක්‍රියාපද. right? regular verb. regular verb. regular verb. right? regular verb. regular කියලා topic එක ලියා ගන්න. දෙයලා මෙහෙම ලියා ගන්න පුතේ. මෙහෙම ලියා ගන්න. right. ඔයාලා පුතේ payment කරනකොට දැන් අපි කියවනේ payment කරන්න කියලා class එකට payment කරන්නේ. එතකොට ඔයාලට ticket එක හම්බ වෙනවා. payment කරලා ඔයාගේ WhatsApp number එක address එකයි හරියට එවන්න පුතේ. විශේෂයෙන්ම address එක හරියට එවන්න ඕනේ. මොකද ticket එක හම්බෙන්නේ ඒ address එකට. හරිනේ? ඒක නිසා පුතේ address එක හරියට එවන්න. එව්වට පස්සේ ඔයාලට ticket එක ගෙදරටම හම්බෙයි. right? ticket එක හම්බුණා කියලා වෙනම charge එකක් අය කරන්නේ නැහැ. ඔයාලට ගෙවන්න වෙන්නේ නැහැ. ඔයා ගෙවන්න ඕනේ නැහැ. free තමයි එක හම්බෙන්නේ ඔයාගේ ගෙදරට. right? ඒක නිසා ඒක payment කරන්න අවශ්‍යතාවයක් නැහැ. right? ඒකට class fees එක විතර ඒවා දාන්න ඕනේ. ඊට පස්සේ free ඔයාලට ticket එක හම්බ වෙනවා. ඒ ticket එක එවන්න හරියට address එවන්න. right? ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. මොකද අර සමහරක් අයගේ address එහෙම වැරදිලා තියෙනවා. ඒකෝට එහෙම පොඩි ප්‍රශ්න වෙන නිසා. මොකද ඒක ticket එක හම්බෙන්නේ නැහැ හරියට. ඒක නිසා මතක තියාගන්න හරියට address එක receipt එකේ දාලා අපිට photo එකක් එවන්න. right? හොඳට මතක තියාගන්න. එතකොට next week වෙනකොට ඔයාට ticket එක හම්බ වෙයි. ඒතර අපිට ලබන සතියේ ticket එක කරන්න පුළුවන්. right? එතකොට ticket එකේදී ගොඩාක් වැඩ ටිකක් කරගන්න පුළුවන් මේ දවසකට ticket එකේ. හරිනේ? ඒකත් චුට්ටක් මතක් කරනවා. මම හිතන්නේ අද දවසේ payment කරලා ඉවර කරගන්න ඕන ඔයාලා. right? එහෙන් බැරි වුණා නම් කොහොම හරි payment එක කරන්න. එතකොට payment එක ඉක්මනට කරොත් ticket එක ඉක්මනට ඔයාලට හම්බ වෙයි. මොකද නැත්නම් අපිට ticket එක ගන්න විදියක් නැහැ නේ. ඔයාලගේ address අපි දන්නේ නැහැ නේ. right? ඒක නිසා. හරිනේ? හරි. මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ. මෙහෙම ලියා ගන්න. regular verb එකක් යමු. regular verb එකක් යමු. regular verb එකක් යමු.
regular verb එකක් යනු regular verb එකක් යනු past සහ past participle regular verb එකක් යනු past සහ past participle ed ho ed ho ed ho ied වලින් අවසන් වන ක්‍රියාපද වේ ed ho ied වලින් අවසන් වන ක්‍රියාපද වේ right ed ho ied වලින් අවසන් වන ක්‍රියාපද වේ right ඔන්න regular verb එකක් කියන්නේ ඒවා regular verb එකක් කියන්නේ ආයසරයක් මම කියන්න අපුදේ past සහ past participle ed හෝ ied වලින් අවසන් වන ක්‍රියාපද වේ. ආයසරයක් මම කියනවා regular verbs යනු past සහ past participle ed හෝ ied වලින් අවසන් වන ක්‍රියාපද වේ. right හරි එහෙම කියලා මෙන්න මේ example තුන දාගන්න පුතේ මෙන්න මේ example තුන දාගන්න export cultivate try right hari neda pude finish yes or no finish okay right ada chutti help එකක් ඕන ඉවර නම් ටක් ගාලා finish කියලා කියන්න හරි අපද මාරුයි ක්ලාස් එක සාමාන්‍යයෙන් අපේ ක්ලාස් එක ඉවර වෙන්නේ 8:30ට 8:30 තමයි 6:30 to 8:30 but අද දවසේ මම චුට්ටක් වේලාසනින් ක්ලාස් එක නතර කරනවා කරලා ඉවර වෙලා it's difficult to teach English because okay hari anyway මෙන්න මේ ටික දාගන්න පුතේ ඔන්න regular verbs එතකොට දැන් ඔයාලට regular verbs අඳුර ගන්න පුළුවන් පුතේ මොකද්ද past එක සහ past participle එක ed හෝ ied වලින් අවසන් වන ක්‍රියාපද ඔක්කොම අපි කියනවා පුතේ regular verbs කියලා exam එකේදී අහනවා right හරි නේද okay ඊළඟ topic එක ලියාගන්න මගේ පුතේ irregular verbs irregular verb අපි කියනවා පුතේ අක්‍රමවත් ක්‍රියාපද irregular verbs කියන්නේ මොනවද පුතේ අක්‍රමවත් ක්‍රියාපද දැන් අපි බලමු මොනවද irregular verbs කියලා කියන්නේ right ඔන්න මම ගන්නවා මෙන්න මෙහෙම එකක් speak
කතා කරනවා past එක ගන්නවා පුතේ spoke කියලා. past participle එක ගන්නවා පුතේ spoken කියලා. speak කියන්නේ කතා කරනවා, spoke කියන්නේ කතා කළා, spoken කියන්නේ කතා කරලා. right? write ලියනවා, wrote ලිව්වා, written ලියලා. learn ඉගෙන ගන්නවා, learn ඉගෙන ගත්තා, learn ඉගෙනගෙන. right ඔන්න බලන්න පුතේ ඔය verbs තුන. right මේ verbs තුන right මේ verbs තුන ගත්තට පස්සේ past එක සහ past participle එක ed වලින් අවසන් වෙන තැන් තියනවාද? හෝ ied වලින් තියනවද නෑනේ? speak කියන එකට ed වලින් අවසන් වෙන්නේ නේ. write කියන එක ed වලින් අවසන් වෙනවද නෑ? right එතකොට මෙතන තියෙන වචනේද මෙතන තියෙන්නේ? නෑ. මෙතන තියෙන වචනේද මෙතන තියෙන්නේ? නෑ. බලන්නකෝ. එක ක්‍රමයක් තියනවද? නෑ කිසි පිළිවෙලක් නෑනේ නේද පුතේ? right කිසි පිළිවෙලක් නෑ. නේ? ක්‍රමයක් නෑ. එහෙනම් පුතේ මෙයා අක්‍රමවත්. අක්‍රමවත්. එහෙනම් අපි මෙන්න මේ වගේ verbs වලට තමයි කියන්නේ පුතේ irregular verbs කියලා. අක්‍රමවත් ක්‍රියාපද. ඒ කියන්නේ ed වලින් හෝ ied වලින් අවසන් නොවන ක්‍රියාපද අපි කියනවා පුතේ irregular verb එකක් කියලා. right irregular verb එකක් කියලා. හරි. මෙන්න මේක ලියා ගන්න පුතේ star mark එකක් දාලා right star mark එකක් දාලා මෙහෙම ලියා ගන්න. irregular verb එකක් යනු irregular verb එකක් යනු irregular verb එකක් යනු irregular verb එකක් යනු past or past participle irregular verb එකක් යනු past or past participle irregular verb එකක් යනු past or past participle past or past participle ed or ied වලින් ed or ied වලින් ed or ied වලින් අවසන් නොවන ක්‍රියාපද වේ. ed or ied වලින් අවසන් නොවන ක්‍රියාපද වේ. අවසන් නොවන ක්‍රියාපද වේ. හරි ඔන්න ed ied වලින් ඉවර වෙන්නේ නැත්තම් මගේ පුතේ අපි කියනවා එයාට irregular verbs කියලා. right හරි දාගන්නකො පුතේ මෙයාලා තුන් දෙනා. දැන් ඉංග්‍රීසි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කියනවා පුතේ irregular verbs 600ක් විතර තියෙනවා කියලා. right හරි දාගන්නකො. sir class fees ගෙවන්නේ කොහොමද? right ඔයාලට හැමෝටම පුතේ මැසේජ් එකක් ඇවිල්ලා ඇති කියලා දන්නේ නැති අය ඉන්නවා. මැසේජ් එකක් ඇවිල්ලා ඇති payment කරන account numbers payment කරාට පස්සේ receipt එකේ photo එකක් එවන්න ඕන numbers මේ ඔක්කොම ටික ඔයාලට message එකක් ඇවිල්ලා ඇති. එහෙම message එකක් ඇවිල්ලා නැත්නම් මෙන්න මේ number එකට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න පුතේ 07 325 right මෙන්න මේ number එකට call එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. ඊට පස්සේ ඔයාලට details ඔක්කොම ටික ගන්න පුළුවන්. right මේ number එක දාගන්න. ඕන ප්‍රශ්නයක් any problem you can send us right මේ number එකට එවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කියයි කොහොමද මේක වෙන්න ඕන කියලා. හරි නේද? හරි අර pigment payment කරන්න කියලා කියන්නේ tute එක අපි එවන්නත් ඕන එවන්නත් දවස් ගන්නත් එනකොට pigment tute එක ඔයාලට දෙන්න පුළුවන් නිසා
right මොකද ටියුට් එක තමයි ඉස්සරහට දිගට කරගෙන යන්නේ. ඒතකොට ටියුට් එකේ ගොඩාක් වැඩ තියෙනවා. අපිට ලොකු knowledge එකක් ගන්න පුළුවන් ටියුට් එකේ. ස්පෝකන් පැත්ත තියෙනවා හැම දෙයක්ම ටියුට් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. හරි නේද පුතේ? හරි එහෙනම් මෙන්න මේ නම්බර් එකට ඔයාලට කෝල් එකක් WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ details දාන්න. හැමෝටම වගේ message ඇවිල්ලා ඇති. කොහොමද payment කරන්නේ? ගොඩක් අය payment කරලා තිබ්බා. trade line මේ class එකේ ගොඩාක් අය payment කරලා තිබ්බා. මේ සමහරක් ගන්න නැති අය link එකක් එම ඇවිල්ලා මෙයාට තමයි මේ message එක දුන්නේ. හරිනේ? හරි. okay. right. මේ නම්බර් එකක් දාගන්න ඔය අතරේ. right. හරි. okay. right. ඔන්න පුතේ irregular verbs ගැන කතා කරේ. හරි. irregular verbs ගැන කතා කරේ. හරි. දැන් ඔය වගේ දුන්නට පස්සේ ඔයාලට regular irregular මේ හැම දෙයක්ම ඔයාලට understand කරගන්න පුළුවන්. හරිනේ? regular irregular ඔක්කොම ටික ඔයාලට understand කරගන්න පුළුවන්. හරි. okay. right. okay. හරි. මට කියන්නකෝ පුතේ තේරුණාද කියලා මෙච්චර වෙලා අපි කතා කරපුව මේ verbs කියන මේ part එක right මෙතෙන්ට යනකම් මාට understand වුණාද yes or no කොහොමද මේක තේරුණාද නැද්ද උගන්නපු වැඩි හොඳයිද නැද්ද කියන එක මට අත්කාල message එකක් දාන්න පුතේ yes or no right හොඳට තේරුණාද verb එක කොටස් දෙකයි ඊට පස්සේ ආයෙ සැරයක් ගත්තට පස්සේ මේක types හතරකට බෙදුණා නේද types හතරකට බෙදුණා ඊට පස්සේ ආයෙ types දෙකකට බෙදුණා right හරි නේද right okay දැන් මම ඊළඟට යන්න හදන part එක it's very essential right ගොඩක් වැදගත් part එකකට යන්න හදන හරිනේ හරි okay right අපි යමු ඊළඟ part එකට okay හරි okay හරි දැන් අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න හදන්නේ right අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න හදන්නේ හරි අපි හදන්නේ verb එකක් ගන්නවා ඔන්න බලන්න ඕනම verb එකක් ගන්න පුළුවන් මම කියනවා write කියලා w r i t e right අපි කියනවා make හදනවා right කියන්නේ ලියනවා make කියන්නේ හදනවා right දැන් මේ verbs තියෙනවානේ මේ verb වලට මට පුළුවන් පුතේ ing form එකක් එකතු කරන්න. එහෙම වෙන අවස්ථා තියෙනවා පුතේ. right? අපි ඉස්සරහට කතා කරන tenses වල ing form එකක් එකතු කරන්න. right? එතකොට මේ rule එක verb එකක ඕනෑම verb එකකට ing form එකක් add කරනකොට පුතේ ඒ verb එක අවසන් වෙන්නේ end වෙන්නේ e letter එකෙන් නම්. ඒ අකුරෙන් නම්. අපි කරන්නේ මගේ පුතේ මෙයා ing එකතු කරනකොට මේ e letter එක අයින් කරලා තමයි ing දාන්නේ. එහෙනම් write කියනකොට ing දානවා පුතේ writing. make make ing දානවා පුතේ making. ඔන්න පුතේ rules number 1 පළවෙනි rule එක දැන් right verb ගැන කතා කරනකොට පළවෙනි rule එක මොකද්ද? verb එකක් ගත්තට පස්සේ verb එකකට අපිට ing දාන්න ඕන නම් ඒ verb එක ඉවර වෙන්නේ e කියන letter එකෙන් නම් අපි කියන්නේ e කියන letter එක අයින් කරලා තමයි අපි ing form එකක් use කරන්නේ. හරි. එහෙනම් පුතේ දාගන්න මේක. right? right කියනකොට e letter එකකින් ඉවර වෙන e කියන letter එක අයින් කරලා තමයි අපි ing form එක use කරන්නේ. okay? Hi. Take it down. ඔන්න පළවෙනි rule එක. right? Rule number 1. right?
ඒක මතක තියාගන්න ගොඩක් අය මේ ෆෝල්ට් මේ වැරදි කරනවා. අනිත් එක මම ගන්නවා පුතේ rules number 2. rules number 2. බලන්න පුතේ මෙන්න මේ verbs put, cut, set, run. හරි. ඔන්න ඊළඟ rule එක. put කියන්නේ පුතේ දමනවා කියන එක, cut කියන්නේ කපනවා කියන එක, set කියන්නේ සවි කරනවා කියන එක, run කියන්නේ දුවනවා. දැන් මෙන්න මේ වගේ එකකට අපිට ing form එකක් දාන්න වුණොත් මේ වගේ verb එකකට ing form එකක් දාන්න වුණොත් අපි මොකද කරන්නේ? අපිට එක සැරේම ing form එක add කරන්න පුළුවන්ද? බලමු මොකද වෙන්නේ කියලා. බලන්න පුතේ මේ verbs වල පොඩි special thing එකක්, විශේෂත්වයක් තියනවාද කියලා. right? මේ අවසාන letter එක තියනවානේ පුතේ. අවසාන letter එකට කලින් තියනවා මෙන්න මේවා. ඉංග්‍රීසි වල තියනවා පුතේ a e i o u. right? ඉංග්‍රීසි වල තියනවා a e i o u. These are vowels. අපි මේවට කියනවා වගේ පුතේ vowel කියලා. නේද? vowels කියලා කියනවා. එහෙනම් පුතේ verb එකක් අවසාන වෙන letter එකට කලින් vowel letter එකක්, vowel අකුරක් තිබුණොත් මේ බලන්නකෝ අවසාන letter එකට කලින් u කියන vowel එක තියෙනවා. මෙතනත් u කියන vowel එක තියෙනවා. මෙතන e කියන vowel එක තියෙනවා. මෙතන u කියන vowel එක. ඒ වගේ verb දෙකකට ing form එකක් එකතු කරනවා නම් පුතේ ing form එකක් add කරනවා නම් මේ අවසන් letter එක ආයි සැරයක් ලියලා තමයි පුතේ ing එකතු කරන්නේ. now put එකට ing එකතු කරනකොට මෙයාට කලින් vowel එකක් තියෙනවා. එහෙනම් අපි තව t එකක් දාලා තමයි ing එකතු කරන්නේ. එහෙනම් putting වෙනවා. right? putting වෙනවා. හරිනේ? හරි. okay. next ඊළඟට cut වලට ing අපි use කරනවා පුතේ cut. right? අවසාන letter එකට කලින් තියෙනවා පුතේ vowel එකක්. එහෙනම් තව t එකක් දාලා පුතේ ing form එක දානවා. එහෙනම් cutting වෙනවා. set කියලා තියෙනවා පුතේ. මෙයාට අවසාන letter එකට කලින් e කියන vowel එක තියෙනවා. එහෙනම් අපි ගන්නවා පුතේ setting. run කියන්නේ පුතේ දුවනවා. එහෙනම් මෙයා run. අවසාන එකට කලින් u කියන letter එක තියෙනවා. vowel එකක් තියෙනවා. එහෙනම් n ආයි සැරයක් ලියලා පුතේ ing form එකක් දාන්න. ඔන්නක තමයි පුතේ rules number 2. මේකක් දාගන්න. take it down. right? හරි නේද? තේරුණා නේද මෙතෙන්ට යනකම්? හරි. අපි ඊළඟට බලමු පුතේ මොකද වෙන්නේ කියලා. ඊළඟට verb එකකට. right? හරි. ඔන්න verb එකක් ගන්න. අපි කියමු පුතේ write කියලා. write කියන්නේ ලියනවා. මේක පුතේ verb එකක් නේ. write කියන්නේ ලියනවා. නැත්නම් අපි drink කියලා.
මොන verb එකක් drink කියන්නේ බොනවා right හරි මම කියනවා මෙන්න මෙහෙම එකක් මගේ පුතේ ඕනම verb එකකට verb එක අගට ing form එකක් එකතු කරාට පස්සේ මගේ පුතේ එයා noun එකක් වෙනවා නාම පදයක් වෙනවා එහෙමත් නැත්නම් adjective එකක් වෙනවා අන්න අලුත් දෙයක් ඉගෙන ගන්නද මොකද්ද ඕනෑම verb එකක් අගට ing form එක එකතු කරාට පස්සේ පුතේ එයාට මොකද වෙන්නේ අපි කියනවා මෙයා writing කියලා right writing වෙනවානේ මෙයා පුතේ noun එකක් වෙනවා නාම පදයක් වෙනවා එහෙමත් නැත්නම් මෙයා adjective එකක් වෙනවා ඒ කියන්නේ නාම විශේෂණ පදයක් දැනගෙන හිටියද පුතේ අද වෙනකම් මෙහෙම වෙනවා කියලා yes or no right drink කියන්නේ බොනවා පුතේ මම මෙයාට එකතු කරනවා ing form එක ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ එයා drinking වෙනවා මෙයා පුතේ noun එකක් වෙනවා දැන් මෙයා noun එකක් වෙලා එහෙම නැත්නම් මෙයා adjective එකක් වෙනවා right adjective එකක් වෙනවා බලන්නකො පුතේ write කියනවා අපි කියනවා writing book එක ගන්න කියලා ලියන පොත writing book කියන්නේ නාම පදයක් writing book කියන්නේ නාම විශේෂණ පදයක් ලියන පොත මම කියනවා writing is difficult ලියන එක අමාරුයි එහෙනම් writing අනේ යා noun එකක් වෙලා right එතකොට ඔන්න ඊළඟ rule එක තමයි පුතේ ඕනම verb එකක් අගට ing එකතු කරාට පස්සේ එයා noun එකක් හෝ adjective එකක් වෙනවා right මෙන්න මෙහෙම star mark එකක් දාලා ලියා ගන්න පුතේ මෙහෙම ලියා ගන්න ඕනෑම verb එකක් අගට ඕනෑම verb එකක් අගට ඕනෑම verb එකක් අගට ඕනෑම verb එකක් අගට ing යෙදීමෙන් ඕනෑම verb එකක් අගට ing යෙදීමෙන් එය noun එකක් හෝ adjective එකක් වේ. noun එකක් හෝ adjective එකක් වේ. අපි ඉස්සරහට කතා කරමු noun කියන්නේ මොනවද adjective කියන්නේ මොනවද කියලා. අපි right next classes වලදී කතා කරගෙන යමු. හරි. හරි එහෙනම් පුතේ දාගන්නකෝ. right. දැන් මෙයාගේ meaning එක දැන් එනවා පුතේ ලියන කියන එක. ලියනවා කියන එක ලියන කියන තේරුම වෙනවා. ලියන. drink කියන්නේ බොනවා. බොන එන meaning එක. right. හරි දාගන්න පුතේ. Okay, finish. දැන් ඕනම verb එකක් ගත්තම දැන් ඕනම verb එකක් අකට ing දැම්මට පස්සේ යා noun එකක් හෝ adjective එකක් වෙනවාම තමයි. right? ඒක මතක තියාගන්න. ඔක ඕන වෙනවා අපිට ඉස්සරහට grammars ගැන කතා කරනකොට fractions ගැන කතා කරනකොට අපිට ඕන. right? මොන ඒ rule එක තමයි ඔක දැන් verb එකක් එක එක විදිහට වෙනස් වෙනවා. right? එක එක විදිහට වෙනස් වෙනවා. right? okay. හරි. අපි හම්බුනේ ඊළඟ rule එක ගැන කතා කරන්න. Finish yes or no අවසාන rule එක ගැන කතා කරන්න අද අවසාන rule එක ගැන කතා කරන්න yes or no
yes okay hari hari අපි අපේ අවසාන රූල් එක ගැන කතා කරන්න right hari ඔන්න මම I don't know verb එකක් to say කියලා say කියන්නේ පුතේ කියනවා කියන එක right කියනවා right කියනවා right do කරනවා right මේ වගේ ඕනම verb එකක් ගන්න ඕනම verb එකක් අරගෙන පුතේ අපි ඉංග්‍රීසි වල ඕනම verb එකක් අරන් ඒ verb එක ඉස්සරහට right ඒ verb එක ඉස්සරහට අපි to කියන preposition එක use කරනවා or to say කියලා එනවා right to කියන preposition එක use කරොත් මොකද වෙන්නේ right to say එහෙම ගමුකෝ to do අන්න පුතේ ඕනම verb එකක් අරන් verb එක ඉස්සරහට to කියන preposition එක use කරොත් පුතේ එයා noun එකක් වෙනවා නාම පදයක් වෙනවා to say මේක පුතේ noun එකක් ඔන්න පුතේ අවසාන රූල් එක මොකද්ද පුතේ වෙන්නේ ඕනම verb එකක් අරන් ඒ verb එක ඉස්සරහට in front of the verb add to preposition to කියන preposition එක ගත්තට පස්සේ මොකද වෙන්නේ පුතේ යා noun එක නාම පදයක් දැන් say කියන්නේ කියනවානේ පුතේ to say කියන්නේ කියන එක right කියන එක right do කියන්නේ කරනවා to do කියන්නේ කරන එක අරගෙන to say is easy to do is difficult කියන එක lazy කරන එක අමාරුයි to say is easy to do is difficult right හරි එහෙනම් පුතේ මොකද වෙන්නේ ඕනම verb එකක් ඉස්සරහට to කියන preposition එක ගත්තට පස්සේ මොකද යා noun එකක් වෙනවා. හරි. star mark එකක් දාලා මෙහෙම ලියා ගන්න පුතේ. ඕනෑම verb එකක් ඉදිරියට ඕනෑම verb එකක් ඉදිරියට ඕනෑම verb එකක් ඉදිරියට ඕනෑම verb එකක් ඉදිරියට to භාවිතා කිරීමෙන් to භාවිතා කිරීමෙන් to භාවිතා කිරීමෙන් to භාවිතා කිරීමෙන් එය noun එකක් වේ එය noun එකක් වේ එය noun එකක් වේ right හරි ඔන්න අවසානව තමයි right ඔන්න පුතේ verb එකක් වෙනස් වෙන විදි තමයි ඔය අද දවසේ අපි කතා කරගෙන ආවේ right ඔන්න මෙතෙන්ට යනකම් තේරුණාද did you understand what I say right you understand yes or no right the verb එකක වෙනස්කම් right verb එකක් forms හතරකට බෙදුණා දැන් present එකට past එකට past participle future කියලා වෙනස් වුණා ඊට පස්සේ I verb එක කොටස් දෙකකට බෙදුණා පුතේ regular verb and irregular verbs කියලා නේ ඊට පස්සේ I verb එකක් අරගෙන ing form දානකොට කොහොමද වෙන්න ඕන ing form එකක් දැම්මට පස්සේ verb එකක් noun එකක් නැත්නම් adjective එකක් වුණා නේ I සරයක් verb එකකට to කියන preposition එක ඉස්සරහට දැම්මට පස්සේ I යා noun එකක් වුණා හරිනේ ඔන්න පුතේ verb එකක් කියන එකේ සම්පූර්ණම lesson එක අද දවසේ අපි discuss කරමු හරිනේ හරි ඔන්නක තමයි පුතේ verb කියන lesson එක right ඔන්න ඉතින් මම අද දවසේ class එක චුට්ටක් වේලාසනින් නතර කරනවා ගොඩක් අසනීපපත් වෙන නිසා අපි next week මේ week එක ඇතුලේ ඔයා expect කරන්න right hope එකක් තියාගන්න online test එකක් තියේවි online test එක ආවට පස්සේ ඔයා ඒක කරන්න right මොකද හොඳට කරාට පස්සේ ඔයාට first place second place third place select කරනවා මේ class එකෙන් එතකොට එතෙන්ට යන්න try එකක් දෙන්න right කරපු හැමදේම ඔයාට understand කරගන්න පුළුවන් වේවි right හරි එහෙනම් පුතේ මොන අද දවසේට මම class එක නතර කරනවා එහෙනම් next week 6:30 6 ඇතියට class එක පටන් ගන්නවා
8:30 8:30 වෙනකන් ක්ලාස් එක තියෙනවා. පේමන්ට් කරපු නැති අය ඉක්මනට පේමන්ට් කරලා ටියුට් එක ගෙදරට ඉක්මනට ගෙන්න ගන්න. රයිට් එහෙනම් කාටත් ඕකේ good bye good night.